හරි. ඔන්න දරුවෝ මෙහෙමයි. ප්‍රාන්ති ප්‍රාන්තරයක තරම දුන්නොත් අපිට වෙනවා ප්‍රාන්ති ප්‍රාන්තර ගණන හොයාගන්න. හරිද? ඕන මම දැන් ලියනවා මෙහෙම ප්‍රාන්ති ප්‍රාන්තරයක තරම දී ඇති විට පන්ති ප්‍රාන්තරයක තරම දී ඇති විට පන්ති ප්‍රාන්තර ගණන සෙවීම. පන්ති ප්‍රාන්තර ගණන සෙවීම තමයි හොයන්නේ. ලියා ගන්නද? හරි ලියා ගන්න. මේක මාතෘකාවක් නෙමෙයි හොඳ. පළවෙනි තරුව මේක කොටු කරන්න ඕන. අන්තිමට මේක කොටු කරගන්න තියෙනවා. පන්ති ප්‍රාන්තරයක තරමදී ඇති විට පන්ති ප්‍රාන්තර ගණන සෙවීම. මේක කොටු කරලා දරුවෝ ඒ වගේම හයිලයිට් කරගන්න ඕනේ මේක. තරමදී ඇති විට කියන එක. මෙන්න මෙයා හයිලයිට් වෙන්නත් ඕනේ. තරමදී ඇති විට කියන එක හයිලයිට් වෙන්න ඕන. පන්ති ප්‍රාන්තරයක තරමදී ඇති විට පන්ති ප්‍රාන්තර ගණන සෙවීම. ඕන්න එතකොට පන්ති ප්‍රාන්තර ගණන සමානයි ඊළඟට පන්ති ප්‍රාන්තර ගණන සමානයි පරාසය බෙදීම පන්ති ප්‍රාන්තරයක තරම. පරාසය බෙදීම පන්ති ප්‍රාන්තරයක තරම. මම කෙටියෙන් ලියුව නැත්නම් කියන්න ගොඩක් ඉඩ යන නිසා පන්ති ප්‍රාන්තර. පාප්‍රා කියන්නේ පන්ති ප්‍රාන්තර. පන්ති ප්‍රාන්තරයක තරම. ඊළඟට මෙතන ඉස්සරහින් ලියා ගන්න ඕනේ මේක ගන්න පුතේ ආසන්න වැඩි පූර්ණ සංඛ්‍යාවට. ආසන්න වැඩි පූර්ණ සංඛ්‍යාවට. ආසන්න වැඩි පූර්ණ සංඛ්‍යාවට. ඕන්න මේක සම්පූර්ණයෙන් දැන් කොටු කරගන්න. ඒක කොටු කරලා ඉවර වෙලා තව එකක් තියෙනවා. ඊළඟ කොටුව. පන්ති ප්‍රාන්තර ගණන දී ඇති විට ගණන දී පන්ති ප්‍රාන්තරයක තරම සෙවීම. පන්ති ප්‍රාන්තරයක තරම සෙවීම. පන්ති ප්‍රාන්තරයක තරම සමානයි. පන්ති ප්‍රාන්තරයක තරම සමානයි පරාසය බෙදීම පන්ති ප්‍රාන්තර ගණන.
පන්ති ප්‍රාන්තර ගණන සර් අපිට එහෙම කෙටි කරලා ලියන්න බැරිද? කමන්නේ කෙටි කරලා ලියන්න. කෙටි කරලා ලියා ගන්න. නැත්නම් දරුවෝ ගොඩක් ලියන්න යනවා නේද? ආසන්න වැඩි පූර්ණ සංඛ්‍යාව. පූර්ණ සංඛ්‍යාවට හරි නේද? මේකේ දරුවෝ පන්ති ප්‍රාන්තර ගණන දී ඇති. මේකේ ගණන දී ඇති කියන එක highlight කරගන්න. මෙයාගේ තරම දී ඇති විට මෙයා ගණන දී ඇති විට. හරි මොනවා හරි පේන්නේ නැත්තම් කියන්න. පන්ති ප්‍රාන්තර ගණන දී ඇති විට පන්ති ප්‍රාන්තරයක තරම සෙවීම. ගණන දුන්නොත් තරම අහන්නේ. තරම දුන්නොත් ගණන අහන්නේ. හරිද? ඕන්න එතකොට ගණන සෙවීම එහෙනම් පන්ති ප්‍රාන්තර ගණන සමානයි පරාසය බෙදීම පන්ති ප්‍රාන්තරයක තරම. තරමෙන් බෙදනවා. ගණන ඇහුවොත් තරමෙන් බෙදනවා. තරම ඇහුවොත් ගණනෙන් බෙදනවා. කයන්නයි ගයන්නයි මාරු වෙනවා එච්චරයි. හරිනේ? ගණන ඇහුවොත් තරමෙන් බෙදන්නේ. තරම ඇහුවොත් ගණනෙන් බෙදන්නේ. හරි? තාගා මාරු වෙනවා. තාගා මාරු වුණා. එච්චරයි. ගා මෙතෙන්ට ආවා තා මෙතෙන්ට ආවා. ඊළඟට මේක මාරු වෙලා තියෙනවා. හරිද? ආසන්න වැඩි පූර්ණ සංඛ්‍යාවටයි ගන්නෙ. ආසන්න වැඩි පූර්ණ සංඛ්‍යාවට. හරි මම මේක දැන් ආයෙ කියලා දෙනවා. දරුවෝ අපිට තරම දුන්නොත් හොයාගන්න ඕන පන්ති පාන්තර කීයක් තියෙනවද කියලා. ඒ කියන්නේ පන්ති පාන්තර ගණන තමයි හොයාගන්නේ. හරිද? ඒතකොට මොකද්ද කරන්නේ? පරාසය. අර දත්ත තිබිච්ච පරාසය හොයාගන්නවනේ අපි. ඒක පුළුවන් හොයාගන්න. පරාසය බෙදෙනවා පන්ති ප්‍රාන්තරයක තරමේ. හරිද? ගණන ඇහුවොත් පරාසය බෙදෙනවා පන්ති ප්‍රාන්තරයක තරමේ. එතකොට පන්ති ප්‍රාන්තරයක තරම ඇහුවොත් පරාසය බෙදෙනවා පන්ති ප්‍රාන්තර ගණනෙන්. පැහැදිලිද? ඔන්න ගණන ඇහුවොත් තරමෙන් බෙදන්නේ. තරම ඇහුවොත් ගණනෙන් බෙදන්නේ. එතකොට කොහොමුණත් පුතේ ගන්නේ ආසන්න වැඩි පූර්ණ සංඛ්‍යාවට. ඒ කියන්නේ 3.2 ආවත් ගන්නේ 4යි කියලා. හරිද? 5.1 ආවත් ගන්නේ 6යි කියලා. වැඩි පූර්ණ සංඛ්‍යාවට. දැන් සාමාන්‍යයෙන් 5.1 වැටෙවුවම 5යිනේ අපි ගන්නෙ. එහෙම නෙමෙයි ගන්නෙ. ආසන්න වැඩි පූර්ණ සංඛ්‍යාව. වැඩි පැත්තට ගන්නවා. 5.1 නම් 6 කියලා. ආන්නේ විදිහට. හරිද? හරි ඊළඟට අපි දත්ත වර්ග ටික ලියාගමු. පහවොත් පහම තමයි. ඔව් පහ આવොත් පහම තමයි. 5.1 ආවොත් තමයි 6ට ගන්නෙ.
හරි. ඊළඟට ලියන්න මෙහෙම නෝට් එක තරුවක් දාලා ඊළඟට ලියන්න මෙහෙම. දත්තවල ස්වභාවය අනුව දත්තවල ස්වභාවය අනුව දත්තවල ස්වභාවය අනුව දත්ත වර්ග දෙකකි. දත්තවල ස්වභාවය අනුව දත්ත වර්ග දෙකකි. හරි. දත්ත වර්ග දෙකකි. ඊළඟ රූලේ මැදින් පටන් අරන් අංක 1 2 දත්ත වර්ග දෙක ලියා ගන්නවා. එකක් තමයි සන්තතික දත්ත. සන්තතික දත්ත. දත් නෙමෙයි දත්ත. සන්තතික දත්ත වලට කියනවා continuous data. continuous NOUS. continuous data. ස්පෙලිං නම් මට මතක නැහැ. මම නිකන් ආසන්නව ලිව්වේ අනුදී. හරි නේද? ඊළඟට විවික්ත දත්ත. විවික්ත අල්ෆා යන්නයි අල්ෆා යන්නයි. නෑ සෝරි අල්ෆා යන්නයි තා යන්නයි විවික්ත දත්ත. විවික්ත දත්ත discrete data. discrete data. සර් ඔව් සත්තතික දත්ත නෙමෙයිනේ සන්තතික දත්ත. සන්තතික අල්ලා යන්න. සත්තතික නෙමෙයි සන්තතික. sun අල්ලා යන්න sun. Oh my son. සන්තතික දත්ත. හරිද? සන්තතික දත්ත continuous data විවික්ත දත්ත discrete data. අනිත් ළමයි ඉංග්‍රීසියෙන් ඕනේ නැහැ. යාළුවා ඉංග්‍රීසි මීඩියම් කරන්නේ නැහැ. මේ ඉංග්‍රීසි මීඩියම් ළමයි ඉන්න නිසා තමයි මේවත් කියලා දෙන්නේ. ලියාගත්තා. කවන්නේ. continuous data discrete data. හරි. ඔන්න ඔය දත්ත වර්ග දෙක මතකයිද? සන්තතික දත්ත විවික්ත දත්ත මම එදා කියලා දුන්නානේ. සන්තතික දත්ත කියන්නේ මොනවද? විවික්ත දත්ත කියන්නේ මොනවද? සන්තතික දත්ත කිව්වේ දරුවෝ යම් අගය පරාසයක් තුල ඕනෑම අගයක් ගත හැකි දත්ත වලට තමයි සන්තතික දත්ත කිව්වේ. ඕනම අගයක්. භාග, දශම ඕන එකක්. ආයෙ තමයි සන්තතික. විවික්තයි. විවික්ත දත්ත කියන්නේ පූර්ණ සංඛ්‍යා විතරයි. හරි නේද? පූර්ණ සංඛ්‍යා අගයන් පමණක් ගත හැකි දත්ත තමයි විවික්ත දත්ත. හරි. දැන් අපි මේ ආයෙමත් මේ දත්ත වර්ග දෙක දාලා වගුවක් දෙපැත්තට ගහ ගන්න ඕනි. අර එදා කලින් කරා වගේ සන්තතික දත්ත එක පැත්තකට විවික්ත දත්ත අනිත් පැත්තට වෙන විදිහට. හරිද? මම මෙයා මැදින් වින් කර ගන්නම්. වෙන් කරලා සන්තතික දත්ත මම මේ පැත්තට ගන්නම්. සන්තතික දත්ත මේ පැත්තේ විවික්ත දත්ත. විවික්ත දත්ත. ඒක ඇඳ ගන්න ඕනද? ඔව් ඇඳ ගන්න. අර වගේ පොත දැන් එදා අරන් මම දුන්නේ ෂෝට් නෝට් එකක් ඒ වගේ තමයි. දෙපැත්තට දාගන්න. පොත දෙකට බෙදලා දෙපැත්තට දාගන්න. සන්තතික දත්තයි විවික්ත දත්තයි. ගොඩ පල්ලෙහාට අඳින්න ඕනේ. ඔව් දරුවෝ පැත්තක් වගේ යනවා හොඳ. සම්පූර්ණ පැත්තක් යනවා මේක. ඊයර් පැත්ත. ඔව්. සම්පූර්ණ පැත්තක් යනවා.
පැත්තකටත් වඩා යන්න ඉඩ තියෙනවා. එහා පැත්තටත් යයි. සර් පාඩම අදවත් ඉවර කරන්න පුළුවන්ද? අද ඔව් අද ඉවර කරන්න කොහොම හරි. සර් ඔව් දරුවෝ දැන් ඕලෙවල් විභාගයට එන්නේ 9 වසරෙන් එන්නේ නැතිලුනේ. කොණ්ඩාර සර් කිව්වා. 9 වසරේ දරුවෝ මෙහෙම එන්නේ නැහැ කිව්වා 10 11න් එකුවේ. මේ 9 වසරේ ඉගෙන ගන්න දේවල් ඉගෙන ගන්න දේවල් එනවා. එන්නේ නැති නේ. එනවා. ඒ කියන්නේ මෙහෙම දැන් ඔයාලා මේව ඉතින් තියෙනවනේ. මේව කොහොමත් ඕලෙවල් විභාගෙට තියෙනවා. ආයි 10 වසරෙත් ඉගෙන ගන්නවා මේව. හරි? ආයි මේවම ආයි 10 වසරෙදිත් ඉගෙන ගන්නවා. ඉතින් 10 වසරේ මේ 11 වසරේ විභාගෙට එන්නේ නැහැ කියලා දෙයක් නැහැ. 9 වසරේ එනවා. 9 වසරේ පොත් සේරම අයින් කරන්න කිව්වා. නෑ. එහෙම ගන්න නෑ 9 වසර පොතුත් තියාගන්න. හරිද? එන්නේ 9 10 11 8 ඕනේ නැහැ. 8ත් ඔය පොඩ්ඩක් මේ දත්ත නිරූපණය හා අර්ථකථනය තමයි චුට්ටක් මතක තියාගන්න ඕන. අර මේ වෘත්ත පත්‍ර සටහන තියෙනවනේ ගොඩක් කාලෙකින් නම් ආවේ නැහැ. පරණ සිලබස් නම් ආවා. මේ ඊට පස්සේ ආවේ නැහැ. 8 වසරේ තමයි වෘත්ත පත්‍ර සටහන් තියෙන්නේ. ඒක විතරයි චුට්ටක් මතක තියාගන්න ඕන. අනිත් ඒවා නම් 8 වසරේ අනිත් ඒවා නම් වැඩක් නැහැ. 8 වසරේ ටික අමතක වුණත් කමන්නේ. මේ 9 ටික මතක තියාගන්න. 9 මෙන්න මේ පාඩම් සම්භාවිතාව මේ දැන් උගන්වන පාඩම ඒව සෑහෙන වටින පාඩම්. හරි නේද? ඒව එහෙන් පිටින්ම තියෙනවා ඕලෙවල් විභාගෙට. මේ උගන්වන දේවල්. හරිද? සර් අමතර දවස් දාල් ප්‍රස්තාර හදමු. ප්‍රස්තාර. හරි. ඒක අමතක වෙලා තියෙන්නේ. අනිවාර්ය ගණන්. දැන් ඒ සර්වේකේ ප්‍රස්තාරනේ 9 වසරේ ඉගෙන ගන්න 10 වසරේදී වාක්‍ය ප්‍රස්තාර අඳිනවා. ඊට පස්සේ ඕලෙවල් විභාගෙට ওই දෙකම එන්න පුළුවන්. දෙකම වක්‍රේ කොහොමත් එනවා. සරලරේඛාවක් අඳින්න එන්න පුළුවන් ඒ අර්ථය. හරි. ඔන්න සම්පතික දත්ත විවික්ත දත්ත ගැන අපි කතා කරන්න යන්නේ. මේ සම්පතික දත්ත පැත්තේ මෙහෙන් තරුවක් දාලා ලියන සම්පතික දත්ත කියන්නේ මොනවද කියලා. මෙතනින් තරුවක් දාන්න සම්පතික දත්ත හඳුන්වන්න යන්නේ. ලියන්න මෙහෙම. යම් පරාසයක් තුල යම් පරාසයක් තුල ඕනෑම අගයක් ගත හැකි දත්ත යම් පරාසයක් තුල ඕනෑම අගයක් ගත හැකි දත්ත සන්තතික දත්ත ලෙස හැඳින්වේ. යම් පරාසයක් තුල ඕනෑම අගයක් ගත හැකි දත්ත සන්තතික දත්ත ලෙස හැඳින්වේ. හරි. යම් පරාසයක් තුල ඕනෑම අගයක් ගත හැකි දත්ත තමයි සන්තතික දත්ත කියලා හඳුන්වන්නේ. හරිද දරුවෝ? ඕන එතකොට ඒ යටතේ උදාහරණ ලියන්න. සන්තතික දත්ත වලට උදාහරණ පහලින් ඕනෑම අගයක් ගන්න පුළුවන්. වයස, දිගක්, පළල, ඊළඟට උස, ස්කන්ධය, කාලය, පරිමාව, වර්ගඵලය ඕන එකක්. හරි අපි සර් ඍණ සංඛ්‍යා ගන්නත් පුළුවන්ද? මොකද පුතේ? ඍණ සංඛ්‍යා. සංඛ්‍යා බෑ. ඍණ සංඛ්‍යා. සංඛ්‍යා කියන්නේ පූර්ණ සංඛ්‍යා බෑ. ඒක තමයි විවික්ත. පූර්ණ සංඛ්‍යා විවික්තයි. හරි නේද? දශම භාගය නේ මේ පැත්තට. සන්තතික දත්ත වලට ගන්නේ දශම භාග එන්න පුළුවන් මේ. ඔන්න දැන් හිතන්න වයස කියලා ගත්තම. වයස ඔන්න කෙනෙක් කියනවා මට අවුරුදු 5යි මාස මෙච්චරයි. එහෙමනේ දැන්. අවුරුදු මෙච්චරයි කියලා ගන්න බෑනේ දරුවෝ දැන්. වයසක
වයසක් ඇහුවොත් ළමයිගේ අවුරුදු 5ක් කියලා කියන්නේ ආසන්නම අවුරුදු 5යි මාස මෙච්චරක් ගිහිලා ඊට පස්සේ දවස් මෙච්චරක් ගිහිලා. එතකොට වයස කියද්දී සන්තතික දත්තය. ඒක අපිට ගන්න පුළුවන් භාගයක් විදිහට ලියන්න පුළුවන්. අවුරුදු මෙච්චරයි මාස මෙච්චරයි කියලා. ඊළඟ දිග ගත්තොත් මීටර් සෙන්ටිමීටර් දශම වලින් ගන්න පුළුවන්. හරි. ඊළඟ ස්කන්ධයත් එහෙමයි. ස්කන්ධයත් කිලෝග්‍රෑම් ග්‍රෑම් දශම වලින් ගන්න පුළුවන්. කාලය ගත්තත් පැය වලින් ආයි මිනිත්තු වලින් ආයි තප්පර වලින්. ඒ නිසා දරුවෝ පූර්ණ සංඛ්‍යා නෙවෙයි. අර විදිහට පැය වලින් ගත්තොත් පැය එකමාරයි. පැය දෙකමාරයි. දශම එනවා. අන්න ඒ වගේ දත්ත වලට කියනවා සන්තතික දත්ත. යම් පරාසයක් තුළ ඕන වගයක් ගන්න පුළුවන්. ඕනෑම වගයක්. හරිද? එහෙනම් අන්න ඒවට උදාහරණ ලියන්න. වයස කමා දිග ඊළඟට කමා උස දිග කමා උස කමා ස්කන්ධය කමා කාලය. වයස දිග උස ස්කන්ධය කාලය. වයස දිග උස ස්කන්ධය කාලය. ආන්නේ වගේ. තව ඕනනම් ගන්න පුළුවන් පරිමාව වර්ගඵලය ඕන. ඒක තව එකකුත් ලියන පරිමාව. පරිමිති වර්ගඵලය. හරි. ඔන්න යම් පරාසයක් තුල ඕනෑම අගයක් ගත හැකි දත්ත තමයි සන්තතික දත්ත කියලා හඳුන්වන්නේ. ඒතකොට පුතේ විවික්ත දත්ත පැත්තේ ලියන්න මෙහෙම විවික්ත දත්ත කියන්නේ මොනවද කියලා මේ පැත්තෙන් දරුවක් දාලා යම් පරාසයක් තුල පූර්ණ සංඛ්‍යාමය අගයන් පමණක් යම් පරාසයක් තුල පූර්ණ සංඛ්‍යාමය අගයන් පමණක් ගන්නා දත්ත විවික්ත දත්ත ලෙස හැඳින්වේ. යම් පරාසයක් තුල පූර්ණ සංඛ්‍යාමය අගයන් පමණක් ගන්නා දත්ත තමයි පුතේ විවික්ත දත්ත කියලා හඳුන්වන්නේ. පූර්ණ සංඛ්‍යාව විතරයි. භාග දශම හැම ඉන්න බෑ. කීයටවත් එන්න බෑ. හරිද? පූර්ණ සංඛ්‍යාව විතරයි. ඕන්න. උදාහරණ අපි ගමු. ඒ පැත්තේ උදාහරණ ලියන්න. විදුලි ඒකක ගණන කමා ළමයි ගණන කමා පොත් ගණන ඊළඟට තව එකක් ලකුණු ගණන. අන්තිමට ලියන පුතේ ලකුණු ගණන. ඔන්න උදාහරණ අපි 4ක් විතර ලියාගත්තා. හරිද? විදුලි ඒකක ගණන, පොත් ගණන, ළමයි ගණන ඕනෑම ගණනක් මොකක් හරි. පොත් ගණන, ළමයි ගණන නැත්නම් පුටු ගණන, මේස ගණන ඕන හරි. පෑන් ගණන, පොත් ගණන මොකක් හරි. යම් ගණනක්. ලකුණු ගණන කියන එක විවික්ත දත්තවලට තමයි අයිති. හරි. හැබැයි සමහර අවස්ථාවලදී මේ ලකුණු ගණන කියන එක පුතේ සන්තතික දත්තවලට ගන්න අවස්ථා තියෙනවා. හරි. හැබැයි ලකුණු ගණන අයිති මොන පැත්තටද? විවික්ත දත්ත පැත්තට. සමහර අවස්ථා තියෙනවා මේ පැත්තට ගන්න.
ඔයාලා දැකලා උනත් ඇති. ලකුණු 100න් දෙනකොට සාමාන්‍යයෙන් වටේල තමයි දාන්නේ 99යි 88යි. සමහර වෙලාවට දාන්නේ 88මාරයි කියලා. එතකොට සන්තතික දත්ත පැත්තටත් යන්න අවස්ථා තියෙනවා. ඒ නිසා ඔය ලකුණු ගණන කියන එක මේ පැත්තටත් දාන්න පුළුවන් මේ පැත්තටත් දාන්න පුළුවන්. දෙපැත්තටම දාන්න පුළුවන්. හරිද? ලකුණු ගණන කියන එක. හැබැයි එහෙමයි කියලා දෙපැත්තට ලියන්න එපා. හරිම පැත්ත තමයි මේ පැත්ත. විවික්ත දත්ත පැත්ත තමයි ලකුණු ගණන තියෙන්න ඕන. හැබැයි මේ පැත්තටත් ගන්න පුළුවන්. සන්තතික දත්ත පැත්තටත් ගන්න පුළුවන්. ඒක මතකේ තියාගන්න. හරිද? මොකද සමහර ගණන් වලට අපිට දෙන්න පුළුවන් ලකුණු ගණන සන්තතික දත්ත වගේ වගුවකට දීලා. ලකුණු ගණන කියන එක මෙන්න මේ වගේ වගුවකින් සකස් කරලා දෙන්න පුළුවන්. ඒතර කල්පනා කරන්නකෝ ආහිම් වෙන්න බෑනේ. නෑ එහෙම වෙන්න පුළුවන්. ලකුණු උන ළමයිගේ වාර විභාගයකදී ගත්ත ලකුණු ටික මේ සන්තතික දත්ත වගේ වෙන්න හදලා හරි ගස්සලා දෙන්න පුළුවන්. පැහැදිලිද? හරි. දැන් ඔය ලියාගත්තු පැහැදිලි කිරීම දෙක සම්පූර්ණ ඉරක් ගහලා මෙතනින් වෙන් කරලා දාන්න. සම්පූර්ණ ඉරක් ගහලා වෙන් කරන්න. මෙතනින් මෙහෙට වෙනකන් ඉරක් ගහලා වෙන් කරන්න. හරි. වෙන් කරලා ඉවර වෙලා මම දැන් ඔයාලට ගාණක් දෙනවා මේ ගාණ දෙපැත්තේ ලියන්න ඕන. මෙහෙමයි මම දාන්නම් දත්ත ටික 11 15 23 25. දැන් අර ඉරක් ගහලා වෙන් කළාට පස්සේ ඉර යටින් ඊළඟට ලියන්නේ මේ ගාණ ලියන්නේ 27 31 32 34 38 46 49. හරි. ඔන්න ඔය දත්ත ටික ලියා ගන්න. මේ පැත්තෙත් ලියන්න මේ පැත්තෙත් ලියන්න. ඔය ටිකම මේ පැත්තෙත් ලියන්න. 11 15 23 25 27 31 32 34 38 46 49. දෙපැත්තෙම දාන්න දරුවෝ දත්ත සෙට් එක ඔය සෙට් එකම දාන්න. මේ ටිකමයි මේ පැත්තේ. ඊළඟට මම මේ පැත්තේ දෙනවා මෙහෙම. පන්ති ප්‍රාන්තරයක තරම 10ක් ලෙස ගන්න කියලා. මේ පැත්තේ තරම දෙනවා. පන්ති ප්‍රාන්තරයක තරම 10 ලෙස ගන්න. මේ පැත්තේ පන්ති ප්‍රාන්තර ගණන 4ක් ලෙස ගන්න. 4ක් ලෙස ගන්න. මම කිව්වනේ දරුවෝ එක්කෝ තරම දෙන්න ඕනි. එහෙම නැත්නම් ගණන දෙන්න ඕනි. ඔන්න දැන් මම මේ වගු දෙකේ දෙපැත්තට ගත්තා. මේ පැත්තට තරම දුන්නා. එහා පැත්තට ගණන දුන්නා. එහෙම නොදුන්නොත් අපි හිතලා ගන්න ඕනේ. ඒක ඔයාලට එක සැරේ දැම්ම බෑ. ගණන් හදලා පුරුද්දාම තමයි මේ ඒක නොදුන්නට පස්සේ ගන්න හැකියාව ලැබෙන්නේ. හරිද? එක සැරේ බෑ. දැන් තාම මුලනේ මේ පාඩම. මේ කොටසේ මුල තාම. පන්ති ප්‍රාන්තරයක තරම 10ක් ලෙස ගන්න. එහා පැත්තේ ගණන 4ක් ලෙස ගන්න. හරි. ඔන්න දැන් මම පන්ති ප්‍රාන්තරයක තරම 10ක් කියලා දුන්නනේ. එහෙනම් මම දැන් මේකේ පරාසය මුලින්ම හොයා ගන්නවා. මොකද තරම දීලා නම් අපිට හොයාගන්න පුළුවන් දේ මේ පන්ති ප්‍රාන්තරයක් ගණන කීයද කියලා. ඔන්න එහෙනම් මම දැන් මේක හොයා ගන්නවා. පරාසය මුලින්ම බලමු. දත්තවල පරාසය හොයාගමු. ඕන්න පරාසය හොයාගන්න මෙතනින් 49 නේ වැඩිම. 49න් 11ක් අඩු කරන්න එතකොට ලැබෙනවා පරාසය. 49න් 11ක් අඩු කරා
ඕන 9 එකක් 8යි 4න් එකක් 3යි 38යි පරාසය. ඔන්න පරාසයත් හොයාගත්තා. දැන් පන්ති ප්‍රාන්තරයක තරම 10යි අපිට ගණන හොයාගන්න පුළුවන්. පන්ති ප්‍රාන්තර ගණන දෙන්න ඕනේ. පන්ති ප්‍රාන්තර ගණන. ගණන හොයන්නේ කොහොමද? පරාසය අරිස්සලවන් දුන්නා නේද? කොටු දෙකක් ගහලා කොටු කරගන්න. ගණන හොයන්නේ කොහොමද? පරාසය කාගෙන් බෙදලා තරමෙන් බෙදලා. පන්ති ප්‍රාන්තරයක තරමෙන් බෙදලා. හරි. ඔන්න පරාසය අපි හොයාගත්ත 38යි. පන්ති ප්‍රාන්තරයක තරම අපිට දුන්න 10යි කියලා. 30ට 10න් බෙදන්න. 30ට 10න් බෙදලා ගන්න. එතකොට එනවා 3.8ක්. ආසන්න වශයෙන් මේක ගන්න කොහොමද? ආසන්න වැඩි පූර්ණ සංඛ්‍යාවට. 3.8 එහෙනම් ගන්නේ ආසන්නව 4යි කියලා. ඔන්න ආසන්න වශයෙන් කියන එක මෙහෙමයි දාන්නේ 4යි. හරි. ඔය ටික ලියා ගන්න පහලට. මොකද සර් ලකුණක් දාලා තියෙන්නේ? ඒ දරුවෝ ආසන්න වශයෙන් කියන එක. හරි. මේකෙන් කියවෙන්නේ ආසන්න වශයෙන්. සමානයි මේක ආසන්න වශයෙන් සමානයි. ආසන්න වශයෙන් සමානයි. නිකන් අර මෙන්න මෙහෙම. ආසන්න වශයෙන් සමානයි. හරි. දැන් මේ පැත්තෙත් ඔය වැඩේම කරගන්න ඕනි. මේ පැත්තෙත් පරාසය හොයන්න. මේ පැත්තෙත් පරාසය කීයක්ද බලන්න එන්නේ. ඒත් ඒකම තමයි 49න් 11ක් අඩු කරන්න. පරාසය දන්නවනේ ළමයි. පරාසය කියන්නේ මොකද්ද? උපරිම අගයෙන් අඩු කරනවා අවම අගයෙන්. උපරිම දත්තයේ අගයෙන් අඩු කරනවා අවම දත්තයේ අගයෙන්. ලැබෙන පරාසය. ඒ 38යි. ඒත් ඔන්න 38යි පරාසය. දැන් මේ පැත්තේ ගණන දීලා එහෙනම් අපි මෙතන හොයනකොට මොකද්ද? තරම. දැන් ඔන්න එහෙනම් එහා පැත්තේ තරම හොයනවා. පන්ති ප්‍රාන්තරයක තරම. පාප්‍රාන් තරම. පන්ති ප්‍රාන්තරයක තරම හොයාගන්න. හරි. සයිස් එක හොයාගන්න තරම ඔය විදිහටමයි මේ සූත්‍රෙමයි. ගාථා තමයි මාරු වෙන්නේ. ගයන්න මෙතෙන් දෙනවා, කයන්න මෙතෙන් දෙනවා. හරිනේ? ගත මාරු වෙනවා. ගත මාරු කරලා ගන්න එතකොට හරි. ඕන්න පරාසය බෙදීම. පරාසය බෙදීම 10යි. පන්ති ප්‍රාන්තර ගණන. පාප්‍රා ගණන. පාප්‍රා ගණන. පරාසය 38යි. පන්ති ප්‍රාන්තර ගණන 4ක් කියලා දීලා. 38 4ෙන් බෙදන දශම ගාණක් වෙයි. 38 4ෙන් බෙදුනම 36 9 දශම ගාණක් වෙයි. 9 දශම 5ක් නේද? නෑ sorry. 9 දශම 5ක් නෙමෙයි. ඕනනම් බෙදලා බලමු. 38 4ෙන් බෙදුවා. 38 4 ඒවා 9 9ක් 4 36යි දෙකක් ඉතිරි 4ෙන් 2යි. හරිනේ 9.5 තමයි නේ. හරි. හරි. ඕන 9.5 ආසන්න වැඩි පූර්ණ සංඛ්‍යාවට ගන්න දරුවෝ දැන්. මෙයා මේ පැත්තේ මෙහෙම දාලා ගත්තා වගේ මේ පැත්තේ ඕනම ආසන්න වශයෙන් සමානයි 10යි. ආසන්න වශයෙන් 10යි. හරි. ඔන්න දැන් මේ පැත්තේ ගණන හොයාගත්තා, එහා පැත්තේ තරම හොයාගත්තා. එකම දත්ත ටික එකමයි. හරිද? එතකොට මේ
තරම 10යි ගණන 4යි. තරම 10යි ගණන 4යි. ඒකම ආවා. ඔන්න වැඩේ හරි. දැන් මේ වගුව පිළියෙල කරන්න තමයි තියෙන්නේ. ඉරි ගහලා වෙන් කරන්න එපා. කොහොමම තියාගන්න. දැන් අපිට තියෙන්නේ මේ වගුව සකස් කරන්න. හරි මම දැන් මේ ටික මකන්නම්. ඔයාලා මකන්න එපා මොකද? ඔයාලට මකන්න බෑනේ. හරි. ඔන්න මම දැන් මේ පැත්තේ වගුව සකස් කරගන්න ඕනි. මෙන්න මෙහෙමයි. බලාගෙන ඉන්න. ඔන්න. මුලින් බලාගෙන ඉන්න. පන්ති ප්‍රාන්තර මේ පැත්තේ සංඛ්‍යාත. ඒ කියන්නේ F කියන්නේ සංඛ්‍යාත. හරිද? සංඛ්‍යාත සංඛ්‍යාත කියලා ලියනම කියලා ලියමු වැඩ ඉවරයි. සංඛ්‍යාත. හරි. දැන් ඔන්න අපි දන්නවා තරම 10යි තරම 10ක් වන පන්ති කීයක් තියෙනවද? 4ක් තියෙනවා. හොයාගත්තනේ අපි. තරම 10ක් වන පන්ති 4ක් ඕනි. ඒ මොකටද තරම 10ක් වන පන්ති 4ක්? මෙන්න මේ දත්ත ටික ඇතුළත් කරා. මේ දීලා තියෙන දත්ත ඇතුළත් කරන්න තමයි තරම 10ක් වන පන්ති 4ක් ඕන වෙන්නේ. දැන් එහෙනම් අපි මේ ඔය පන්ති 4 තරම 10ක් වන පරිදි තෝරගන්නේ කොහොමද? තෝරගන්න පුළුවන් ආකාර දරුවෝ එක ළමයෙක් ලියන විදිහ නෙමෙයි තවත් ළමයෙක් ලියන්නේ. හරි? එක්කෙනෙක් 11න් ලියන්න පටන් ගත්තොත් තව කෙනෙක් 10න් ලියන්න පටන් ගන්න පුළුවන්. 11න් ලියන්න පටන් ගන්න ප්‍රශ්නයක් නැහැ. 11 ඉඳලා එතකොට තරම 10ක් වෙන විදිහට ගන්න. ඒත් ප්‍රශ්නයක් නැහැ. 10න් පටන් අරන් ඒ තරම 10ක් වෙන විදිහට ලියන්න පුළුවන්. ඔන්න මම 10න් පටන් ගන්නකො. 11න් පටන් ගත්තත් කමක් නැහැ. 10න් පටන් ගත්තත් කමක් නැහැ. හැබැයි මම පටන් ගන්නම් 10යි. හරිද? ඔන්න මම 10න් පටන් ගන්නවා. මොකද 10න් පටන් ගත්තම ටිකක් ලේසි. ගානට දාගන්න පුළුවන්. සර්. ඔව්. අතන 11 නැතුව 11 තියෙන තැනට 15 ආව නම් එතකොට කොහොමද ගන්නේ? එතකොට 15න් පටන් ගන්න පුළුවන්. හරි. අපිට පටන් ගන්න තැන මේ මෙතනයි කියලා කියන්න බෑ. ඕනනම් 15ට ඕනනම් ආයි 10න් උනක් පටන් ගන්න පුළුවන්. ඒ කියන්නේ පාන්තර ගණන අනුව තමයි ඒක තීරණය වෙන්නේ. පාන්තර කීයක් තියද? පාන්තරයක තරම කීයද? අන්න ඒ අනුව. ඒ අනුව අපි හිතලා බලනවා. කොහොමද ගන්න? දැන් මෙහෙමද පළවෙනි එක ගානෙන් මේක තේරෙන්නේ නැහැ. මේක ගාන හදලා ඊට පස්සේ මම තව ගණන් හදනකොට තමයි මේක ප්‍රැක්ටිස් එකකින් මේක රටාව අහුවෙන්නේ. හරි නේද? එක ගානෙන්ම මේ රටාව අහුවෙන්නේ නැහැ. ගණන් හදලා. හරි වුණ මම 10න් ගත්තා. මේ ඇයි කියන හේතුව ඔයාලා ගණන් හදද්දී තේරෙයි වැඩි. හරිද? 11න් ගන්නත් පුළුවන්. ඔන්න 10 මම ගත්තා. දැන් 10යි නම් කීය වෙනකද? දැන් තරම 10යි. තරම 10යි. එහෙනම් 10යි නම් තරම 10ක් වෙන විතර ගන්න ඕනි. එතකොට 20ද මෙතන ලියන්නේ 19ද? 20ද 19ද? 20ද 19ද කියන එක තීරණය කරන්නේ දත්ත වර්ගය අනුව. සන්තතික දත්තයක්. සන්තතික දත්තයක් නම් මතකද මම එදා කිව්වා සන්තතික දත්තයක් නම් පුතේ මෙයා අවසන් කරන තැනින්ම තමයි මෙතන පටන් ගන්න ඕනේ. එහෙනම් මෙයා අවසන් කරන්නේ කොතනද? එතනින්ම මෙයා පටන් ගන්න ඕනේ. සන්තතික දත්තන. මොකද භාග දශම එන්න පුළුවන්. ඒ නිසා එකක් පනින්න බෑ. හරි? අවසන් කරන තැනින්ම පටන් ගන්නවා. ඔන්න එහෙනම් 10 ඉඳලා තරම 10ක් වෙන විදියට ගත්තොත් මෙතන ලියන්න වෙන්නේ 20. එහෙනම් ඔන්න මෙතන 20. 20න් 10ක් අඩු කරන්න 20න් 10ක් අඩු කරා හරිනේ තරම 10යි. එහෙනම් මෙයා පටන් ගන්නේ දැන් 20. 20 ඉඳලා 30ට. හරිනේ තරම 10යි. ඕන. දැන් මෙයා පටන් ගන්නේ 30. 30 ඉඳලා ඕන්න 40ට. ඕන්න මෙයා පටන් ගන්නේ 40. 40 ඉඳලා 50ට. ඔන්න පන්ති ටික වෙන් කරගත්තා. හරි නේද? තරම 10යි හැම එකම ඒ වගේම පන්ති 4යි. පන්ති ප්‍රාන්තර 4යි. හරි. මම මේකත් හදාගන්න. ඔන්න බලන්න දැන් මම මේකත් හදාගන්නවා. මේක පුරවන්න කලින් මම මේකත් හදාගන්නවා.
මේකෙත් ඒ විදියමයි. පන්ති 4යි තරම 10යි. හැබැයි දත්ත වර්ගය වෙනස්. මේ වෙලාවේ දත්ත වර්ගයේ විවික්ත දත්ත. ඕන්න මම මේ පැත්තේ ප්‍රභු ඒ විදිහට සකස් කරගන්නවා. පන්ති ප්‍රාන්තර සංඛ්‍යාත. ඒක. ඔන්න මේකෙත් මම 10න් පටන් ගන්නවා. මේකෙත් පටන් ගත්තේ 10න්. ඒ නිසා මේකෙත් 10න් පටන් ගන්නවා. මොකද 11නේ තියෙන්නේ. 11න් පටන් ගත්තත් කමක් නැහැ. 10න් පටන් ගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඔන්න මම 10න් පටන් ගත්තා. ඔව්. කියන්නේ එතකොට සර් මේ සන්තතික දත්වල 10න් පටන් අරගෙන විවිධ දත්වල 11න් පටන් ගත්තට එහෙම ප්‍රශ්නයක් නැද්ද? නෑ එහෙම ප්‍රශ්නයක් නෑ. එහෙම එකක් නෑ. 11 තියෙනවා 11න් පටන් ගන්න පුළුවන්. හරි. ඔන්න මම මෙයා 10න් පටන් ගත්තා. 10න් පටන් අරගෙන කීයෙන්ද ලියලා අවසන් කරන්න ඕනේ. දැන් තරම 10ක් එන්නත් ඕන. තරම 10ක් එන්න ඕන. හැබැයි මේ දත්ත වර්ගයේ විවික්තයි. දත්ත වර්ගයේ විවික්ත වෙද්දි පුතේ 10ක් අයිති මෙතන ලියන අගයත් අයිති. එතකොට මෙන්න 10 11 12 13 14 15 16 17 18 19 එහෙනම් අවසන් වෙනවා 19. ඒ දන්නවද විවික්ත දත්තවල මේ ගන්නේ 10 සිට 19 තෙක් කියලා. 10 සිට 19 තෙක්. සන්තතික දත්තවල ගන්නේ 10 සිට 20 දක්වා කියලා. දක්වා කිව්වම 20 අයිති නෑ. 20 අයිති වෙන්නේ මෙතෙන්ට. හරි නේද? 20 මෙතෙන්ට අයිති නෑ. දැන් 20 කියන දත්තයක් ආවොත් එයා මෙතෙන්ට නෙමෙයි දාන්නේ මෙතෙන්ට. දැන් මේකේ 19 දත්තයක් ආවොත් දාන්නේ මේකට. ඇයි 10ක් අයිති 19ක් අයිති? 10 ඉඳලා 19 තෙක්ම 19ක් අයිති මේකට. ඔන්න 10 ඉඳලා 19 තෙක්. ඒ නිසා තමයි මේකට විවික්ත දත්ත කියන්නේ. මොකද අවසන් කරන තැනින් නෙමෙයි පටන් ගන්න. 19න් ඉවර කරා. හැබැයි පටන් ගන්න එකක් වැඩි කරලා. 19න් නෙමෙයි ඊළඟ පටන් ගන්න එහෙනම් 20න්. ඕන්න පටන් ගන්න 20න්. හරිද? 20 ඉඳලා 29ට. ඊළඟට 30 ඉඳලා 39ට. එතකොට සෙතන තරම 10ක් වෙන්නේ නැහනේ. තරම 10ක් වෙනවා. මම පෙන්නන්නම්. ඔන්න 40 ඉඳලා 49ට. හරි? මෙතන 50 ඉඳලා 59ට. හරි එච්චර නෑනේ. හරි. පන්ති ප්‍රාන්ත 4යි. ඔව් 4යි තියෙන්නේ sorry. ඕන්න. දැන් ඔන්න අපේ දරුවෙක් අහනවා සර් මේකේ තරම 10ක් වෙන්නේ නෑනේ. පුතේ විවික්ත දත්තවල මේ අවසන් කරන තැනින් නෙවෙයි පටන් ගන්න. හරි? අවසන් කරන්නේ 10 19 නම් ඊළඟට එකක් වැඩි කරලා තමයි පටන් ගන්න විවික්ත දත්තවල. පැහැදිලිද? එතකොට 19 කියන දත්තය આવොත් කොහෙද දාන්නේ? ඔන්න මෑන්ස් කමින් මං හිතන්නේ මෑන්ස්ට නින්ද ගිහිල්ලා. ඔන්න අපේ දරුවෙක් ළමයෙක් මගෙන් ප්‍රශ්නයක් ඇහුවා සර් මේකේ තරම 10ක් වෙන්නේ නෑනේ. හරි. පුතේ 19 කියන දත්තය આવොත් මොකටද දාන්නේ? 19 කියන දත්තයක් මේකේ තියෙනවා. ඔන්න හිතන්නකෝ 19 ආව කියලා. 19 ආවොත් දාන්නේ මේකට. හරි. මේකට දාන්නේ. ඔන්න 19 මේකට. 10 ආවත් දාන්නේ මේකට. 10 ආවත් මේකට 19 ආවත් මේකට. ඔන්න ඒතකොට බලන්න 10ක් මේකට නම් 19ක් මේකට නම් මේකේ දත්ත කීයක් දාන්න පුළුවන්ද? 10 පුළුවන් 11 12 13 14 15 16 17 18 19 දැක්කනේ? ඒතර ඔක්කොම කීයක් තියෙද දත්ත? 10ක්. එහෙනම් තරම 10යි. ඒ තරම 10ක් උනේ මෙයා දෙන්නම අයිති නිසා 10ක් අයිති 19ක් අයිති හරි නේද මේ දත්ත දෙකම අයිති නිසා තමයි පුතේ තරම 10ක් වෙන්නේ පැහැදිලිද ඔන්න මේකෙත් එහෙමයි තරම 10 20 ඉඳලා
29ට තියෙනවා. ඒතර 20ත් අයිති 29ත් අයිති. දැන් අපි මේකෙන් මේක අඩු කරොත් එන්නේ කීයද? 9යි එන්නේ. 29 20ක් අඩු කරොත් 9යි. විවික්ත දත්තයක් නිසා එකක් එකතු කරනවා. ඇයි එතකොට මේ 29ත් අයිති. හරි නේද? ඔන්න විවික්ත දත්තවල. සන්තතික දත්තවල වෙන්නේ 10 කියන දත්තය આવොත් දාන්නේ මේකට. හරි. 10 આવොත් මේකට දාන්න. 10 මේකට 11ත් ඒකටමයි 12 13 14 15 16 17 18 19 ඕන්න 20 ආවොත් මොකද කරන්නේ 10ත් මේකට 19ත් මේකට 20 ආවොත් දාන්නේ පුතේ මේකට දැක්කනේ ඕන්න 20 ආවොත් දාන්නේ මේකට මොකද ඒතර 20 මෙයාට අයිති නෑ 20 අපි අරගත්තේ මෙයාට කියලා හරි නේද ඔන්න 10 ආවොත් මේක 10 11 12 13 14 15 16 17 18 19 19ක් ඔක්කොම ඔන්න දත්ත 10යි 19 වෙනකම්ම මේකට දාන්නේ 20 ආවොත් දාන්නේ මේක හරි නේද වැඩේ තේරුණාද ඔන්න එතන ඒ නිසා තමයි මේකේ තරම 10ක් වෙන්නේ එතකොට මෙයාගේ තරම ගන්න පුළුවන් 20න් 10ක් අඩු කරලා 30න් 20ක් අඩු කරලා තරම 10යි ඒ සන්තතික දත්තවල අවසන් කරන තැනින්මයි පටන් ගන්න. අවසන් කරන තැනින්මයි පටන් ගන්න. ඇයි අවසන් කරන තැනින්ම පටන් ගන්න ඕනි? භාග දශම එන්න පුළුවන්. හරි? සන්තතික දත්ත කියන්නේ ඕනෑම අගයක් ගත හැකි දත්ත. භාග දශම එන්න පුළුවන්. ඔන්න හිතන්නකෝ මේ 19.5 කියලා එකක් ආව කියලා. ඔන්න 19.5 ආවොත් මේකේ දාන්න එකක් තියෙනවා. මේකට දාන්න පුළුවන්. හරි? හිතන්න මෙතන දත්තයක් තිබුණා 19.5 කියලා දත්තයක්. මේක දාන්න පුළුවන්. මේක දාන්න පුළුවන් 19.5 තියෙද 19.5 දාන්න පුළුවන්ද දැන් මේක දාන්නත් බෑ එහෙනම් මේකට දාන්න පුළුවන් මොනව විතරයිද පූර්ණ සංඛ්‍යාමය අගයන් පමණයි මේ වගේ වගුවකට දාන්න පුළුවන් පූර්ණ සංඛ්‍යා පමණයි මේ වගේ එකකට භාග දශම ඕනම එකක් දාන්න පුළුවන් පැහැදිලිද ඔන්න වගු වර්ග දෙකක් පවතින්නේ මේ නිසායි දැන් ඔයාලගේ අච්චු පොතේ මේ ගැන සඳහනක් නැහැ හොඳේ මෙහෙම වගු දෙකක් තියෙනවා ඇයි මෙහෙම වගු දෙකක් තියෙන්නේ මේ වගේ වගු වර්ග දෙකක් තියෙන්නේ ඇයි කියන එක පිළිබඳව කිසිම සඳහනක් නැත හරි නේද මේක මේ සන්තතිකයි විවික්තයි කියන දත්ත වර්ග දෙකවත් අච්චු පොතේ සඳහන් කරලා නැහැ දත්තවල ස්වභාවය අනුව දත්ත වර්ග මේ දත්තවල ස්වභාවය අපි සලකා බලනවා කියලා නම් තිබුණා හරි ස්වභාවය අනුව මේ මෙන්න මෙහෙම දත්ත වර්ග දෙකක් තියෙනවා කියලා නම් තිබුණා දත්ත වර්ග මොනවද ඒව කොහොමද සකස් වෙන්නේ කියන එක නෑ ඔයාලා අච්චුපතත් බලන්න හිමීට හරිද මම මේක කියලා දුන්නාට පස්සේ හරි ඔන්න ඒ නිසායි මෙන්න මේ විදියට වගු වර්ග දෙකක් ආවේ ඔන්න සාන්තතික දත්තවල දැන් ඔන්න මම මේ සාන්තතික දත්ත ටික මේකට දාන්නයි යන්නේ මේක සංඛ්‍යාත කීයක් තියෙනවා ඔන්න පුතේ 11 දාන්න ඕනේ එහෙනම් මේකට. දැන් මේකට අපිට ඕන වෙනවා සංඛ්‍යාත වලට අමතරව ප්‍රගණන ලකුණුත් ඕනයි. දැන් මම මේක ප්‍රගණන ලකුණු අමතරව තීරුවක් දැම්මේ නැහැ. මොකද සංහිත සංඛ්‍යාත ව්‍යාප්තියක ප්‍රගණන ලකුණු තීරුව අන්තර්ගත කරන්න ඕනේ නැහැ. ප්‍රගණන ලකුණු තීරුවක් දාන්න අවශ්‍ය නැහැ. ඒක අපිට අවශ්‍ය නම් කටුවට පැන්සලෙන් මෙහෙම දාගන්න. ඔන්න මට ප්‍රගණන වගුවක් තිබුණා නම් හොඳයි කියලා මට හිතෙනවා. ඒ නිසා මම පැන්සලෙන් මෙහෙම දාගන්නවා ඉලි ගැලිනේට. හරි 11 මෙන්න මේකට දාන්න 15ත් මේකටමයි 23 මේකට 25ත් මේකට 27ත් මේකට 31 මේකට 32 මේකට 34ත් මේකට 38ත් මේකට 46 මේකට 49 මේකට ඔන්න මේකේ දත්ත 2යි මේකේ දත්ත 3යි මේකේ දත්ත 4යි මේකේ දත්ත 2යි ඕන මම දැන් මේ ටිකයි ගන්න හරි දැන් මේක වැඩක් නැහැ මට ඕනනම් ඔයාලත් මේක පැන්සලෙන් සයිඩ් එකෙන් දාගන්න මෙන්න මෙච්චර දත්ත ප්‍රමාණයක් තිබුණා හරි මේකත් මම ඒ විදිහටම දාගන්නවා දත්ත ටික 11 දාන්නේ මේකට 15 දාන්නෙත් මේකට 23 දාන්නේ මේකට 25 දාන්නේ මේකට 27 දාන්නෙත් මේකට 31 මේකට 32 මේකට ඊළඟට 34ත් මේක තමයි 38ත් මේක තමයි 46 මේකට 49 මේකට ඔන්න දත්ත 2යි මෙතන 3යි මෙතන දත්ත 4යි මෙතන දත්ත 2යි
ඔන්න වගුවට ඇතුළත් කරගත්තා. හරි. ඔයාලා දැන් මේ වගු දෙක සම්පූර්ණ කරගන්න. දෙපැත්තේ සම්පතික දත්තයි විවිධ දත්තයි පැත්තේ වගු දෙක දාගන්න. සර් ආයෙ අර 11 15 23 එහෙම ලියන්න ඕනද? හ්ම්? ආයෙ සරයක් දෙපැත්තෙම 11 15 23 25 එහෙම ලියන්න ඕනද? මේ දෙකද? ඔව්. නෑ. මේ දෙක අර මුලින් ලිව්වනේ. ආයෙ ඕනේ නෑ. වගු දෙක විතරක් දාගන්න. සර් මේ අර සන්තතික පැත්තද කිව්වනේ මේ 20 එහෙම 10 ඉඳන් 20 තෙක් තිබ්බට පස්සේ 20 දාන්න ඕනේ 20 ඉඳන් 30 දක්වා තියෙන එකට කියලා. 20 දාන්න ඕනේ 20 ඉඳන් 30ට එනකම්. ඔව්. එතකොට මේ විවික්ත දත්තවලදී මේ අර 40 ඉඳන් 49ට තියෙද්දි 49 දාන්න ඕනේ මේ 50 ඉඳන් 59ට තියෙන හදලා නෙමෙයිද? ඒ කියන්නේ 49 ආයෙ තේරුන්නේ නෑ මට. දැන් අරකද කිව්වනේ මේ 20 දාන්න ඕනේ 20 ඉඳන් 30ද කියලා. 20 දාන්න ඕනේ මේකට. හරිද? එතකොට මේ ඔව්. විවික්ත දත්තවලදී දැන් මෙතන 40 ඉඳන් 49 දක්වානේ තියෙන්නේ. ඔව්. 46ක් දැම්මා 49ක් දැම්මා. මං අහන්නේ ඔව්. 49 ඊට පස්සේ දාන්න ඕනේ 50 ඉඳන් 59 දක්වා තියෙන එක නෙමෙයිද කියලා. කවුද කීය දාන්න ඕනද? 49. 49 දාන්නේ මේකටනේ පුතේ මේකේ. ඇයි 49ත් අයිතිනේ? 40 සිට 49 තෙක්. කියද්දි 49ත් මේකට අයිති. හරිනේ? ඇයි 40 ඉඳලා 49ට අගයන් 10ක් තියෙනවනේ දත්ත 10. 49ත් මේකට අයිති. ඔන්න 40 41 42 43 44 45 46 47 48 49. දත්ත 10ක් තියෙනවා. ඇයි 40 සිට 49 තෙක්නේ දරුවෝ. 49ක් අයිතිනේ. 10 සිට 19 තෙක්නේ. 19ක් අයිතිනේ. හරිද? එතකොට විවිධ දත්වල මේ අගයන් දෙකමයි. මේ දෙන්නමයි. මේ දෙන්නමයි. මේ දෙන්නමයි. විවිධ දත්වල සාන්තතික දත්වල දෙන්නම අයිති නෑ. එක්කෙනයි අයිති. මේක නම් 10 විතරයි. 20 අයිති නෑ. 20 අයිති මෙයාට. මේ තීරු මේ පන්තියට. හරිද? මේකේ 30 විතරයි මෙයාට අයිති. 40 අයිති නෑ. 40 අයිති මෙයාට. ආන්නේ විදියට. හරි දාගන්න මේක ටිකක් දරුවෝ චුට්ටක් මේ ඔය මේ පන්ති ගොඩනගා ගන්න විදිය පොඩ්ඩක් ඕගලන්ට එක සැරේම ටිකක් අමාරුයි. හරි මොකක්ද පිළිගන්න එකපාර ටිකක් අමාරුයි. හැබැයි මේ තරම් මේ අමාරු වෙන එකක් නෑ. ඔයාලගේ අච්චු පොතේ තියෙන ඒවා මම මේ ටික හොඳට පැහැදිලි කරන නිසා මොකද හේතුවත් එක්ක ඇයි මේක මෙහෙමුනේ? ඇයි මේ වගේ වගුවක්? ඇයි මේ වගේ වගුවක්? කියන එක පැහැදිලි කරන්න ඕන නිසායි මේ ටිකක් ඔයගොල්ලන්ට මේක අමාරුයි වගේ දැනෙන්නේ. හරිද? හැබැයි මේ තරම් අමාරු නෑ. නැත්තම් ඔයාලා හිතන්නේ ඇයි මෙහිම ආවේ? ඇයි මෙහිම එකක් තියෙන්නේ කියලා කල්පනා කරනවා. ඒ නිසා තමයි මේ හේතුවත් එක්ක කියලා දෙන්නේ. ඔන්න දත්ත වර්ග දෙකක් තියෙන්නේ. මෙහිම වගු දෙකක් තියෙන්නේ දත්ත වර්ග දෙකක් නිසා. ඒක මතක තියාගන්න. මේ වගේ වගු දෙකක් තියෙන්නේ ඇයි? දත්ත වර්ග දෙකක් නිසා. සර් පේපර් බැලුවද? නෑ පුතේ තාම නෑ. තාම බලන්න තියෙනවා. හරි දැන් අපි මේ 10 20 මෙන් එකකින් කියවෙන්නේ මොකක්ද කියලා ලියාගමු. එතකොට ඔයාලට අනිත් ඒවා ගන්න පුළුවන්. 10 20 මේකෙන් කියවෙන්නේ මොකක්ද? මේකෙන් කියවෙන්නේ පුතේ ඉස්සරහින් මෙහෙම ඊතරයක් දාන්න යන්න. 10 සිට 20 දක්වා කියන එක. 10 සිට 20 දක්වා කියලා තමයි මේකෙන් කියවෙන්නේ. එතකොට මේකෙන් කියවෙන්නේ 10 19 කියන එකෙන් කියවෙන්නේ
10 සිට 20 තෙක් කියන එක. 10 සිට 20 නෙවෙයි 19. 19 තෙක් කියන එකයි. හරි. ඕන 10 සිට 19 තෙක්. දක්වා තෙක් කියන දෙකේ වෙනස දන්නවනේ 6 වසරේදී ඉගෙන ගන්නවනේ. දක්වා කිව්වම 20 අයිති නෑ. තෙක් කිව්වම 19ක් අයිති. හරිද? දක්වා තෙක් කියන එකේ වෙනස දන්නව නේද? 10 සිට කිව්වම 10ක් අයිති. 20 දක්වා කිව්වම 20 අයිති නෑ. 10 සිට කිව්වම 10ක් අයිති. 19 තෙක් කිව්වම 19ක් අයිති. ආයතන 10ක් අයිති 19ක් අයිති කියන එක තමයි මේකෙන් කියවෙන්නේ. ඔන්න පුතේ ඊළඟට අහගන්න. දැන් මම මෙතන කිව්වනේ මේකෙන් කියවෙන්නේ 10 සිට 20 දක්වා කියලා. මේක පුතේ 10 සිට 20 දක්වා නැතුව මෙහෙම ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් 10ට වැඩි 20 හෝ 20ට අඩු කියලා වුණත් මේක ගන්න පුළුවන්. හැබැයි මෙයා නම් මෙයාම විතරයි. 10 සිට 19 තෙක්ම පමණයි මේක. වෙන විදියක් නැහැ. මේකට තව විදියක් තියෙනවා. මේක හෝ අපි පහලින් ලියාගමු. හෝ මෙහෙම වෙන්නත් පුළුවන්. 10ට වැඩි 20 හෝ 20ට අඩු. 10ට වැඩි 20 හෝ 20ට අඩු. මෙහෙම වෙන්නත් පුළුවන්. ඒකත් ලියාගන්න. 10ට වැඩි 20 හෝ 20ට අඩු. එක්ක මේ විදිය එක්ක මේ විදිය. මේකෙන් කියවෙන්නේ. ඒක මොන විදියද කියන එක පුතේ අපිට ගානේ සඳහන් කරනවා. මෙන්න මේ විදිය තමයි මේකෙන් කියවෙන්නේ කියන එක ඒක ගානේ සඳහන් කරනවා. හරිද? සඳහන් කරේ නැත්නම් අපි සාමාන්‍යයෙන් ගන්නේ 10 සිට 20 දක්වා කියන එක. සඳහන් කරේ නැත්නම්. එහෙම විශේෂයක් තියෙනම් අනිවාර්යෙන් සඳහන් කරනවා. මෙන්න මේකෙන් කියවෙන්නේ 10ට වැඩි 20 හෝ 20ට අඩු කියන එක කියලා. හරිද? දැන් අපි නම් මේකට මේ දත්ත ටික මෙයාට ඇතුළත් කරේ මෙන්න මේක අනුව. 10 සිට 20 දක්වා කියන එක අනුවයි මේ දත්ත ටික මේකට ඇතුළත් කරේ. හරිද? දැන් අර හිතන්නකෝ මෙහෙම වුණා කියලා. 10ට වැඩි 20 හෝ 20ට අඩු කියන එක මේක වුණා කියලා හිතන්නකෝ. ඔන්න එතකොට 10ට වැඩි 20 හෝ 20ට අඩු. එතකොට 20 දාන්නේ දැන් මේකට. 20 කියන දත්තේ ආවොත් එතකොට දාන්නේ මේකට. එතකොට 10 කියන දත්තේ දාන්න එකක් නැහැ. එහෙනම් 10 කියන දත්තයක් ආවොත් ඒක දාන්න තව එකක් තියෙනවා. හරි? ඇයි 10 આવුත් මේකට දාන්න බෑ. ඇයි 10ට වැඩිනේ. ඒතර 10ක් දාන්න බෑ මේක. 20 හෝ 20ට අඩු. ඒක නම් පුළුවන්. 20 આવුත් මේකට දාන්න පුළුවන්. ඒතර දැන් 20 આવුත් මේකට නෙමෙයි මේකට දාන්න. හරි? මෙතෙන්ට. මේ විදියට. හරි. ඒක මේ අපි ගණන් වලදී මේක බලමු. වැඩිපුරම ඉන්නේ මේක 10 සිට 20 දක්වා කියන එක. විශේෂයක් වුණොත් අපි ඒක ගානේ කියනවා. මේකෙන් කියවෙන්නේ මෙන්න මේකයි කියලා. හරි ඒ නිසා මේ දෙකම ලියා ගන්න. මේ දෙකෙන් මොකක් හරි එකක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ දෙකම ලියා ගන්න. ඊළඟට දැන් තරම අරගමු. මේකේ තරම. ඔන්න දැන් මෙතන යටින් මම ලියනවා 10 19 පන්තියේ තරම කියලා. දැන් ඕගොල්ලෝ මේක ලියලා ඉවර වෙලා ඊළඟට යටින් ලියන 10 19 පන්තියේ තරම මෙයාගේ තරම කීයද කියලා ඉස්සරහින් ලියන්න 10 19 පන්තියේ තරම ඒ වගේම මෙයාගෙත් එහෙමයි 10 20 පන්තියේ තරම මෙයාගෙත් ගන්න 10 20 පන්තියේ තරම මෙයාගේ තරම කීයක්ද කියලා ගන්න මෙයාගේ තරම ගන්න පුළුවන් මෙයා සන්තතික එකක් නම් සන්තතික දත්තයක් නම් 20න් 10ක් අඩු කරා. මෙන්න 20න් 10ක් අඩු කරා 10යි. හරිද? තරම 10යි. විවික්ත එකක් නම් 19න් 10ක් අඩු කරා 9යි. ඒකට එකක් එකතු කරන්න. විවික්ත දත්ත සහිත වගුවක් නම් 19න් 10ක් අඩු කරා ඒකට එකක් එකතු කරා. 19න් 10ක් 9යි. 9ට එකක් එකතු කරාම 10යි. ඇයි එකක් එකතු කරන්නේ?
10 සිට 19 තෙක් 19ක් අයිති. ආන්න ඒ නිසා එකක් එකතු කරන්න. එහෙනම් 10 19 පන්තියේ තරම 10. දෙන්නගෙම තරම 10යි. හරි නේද? දෙන්නගෙම තරම 10 ගානයි. හරි දැන් මේක මෙතන ඉරක් ගහලා වෙන් කළා දාන්න. ඉරක් ගහලා සම්පූර්ණයෙන්ම වෙන් කරන්න. ඉරක් ගහලා සම්පූර්ණයෙන් වෙන් කරන්න දැන්. සර් තව ඒ වගුවෙම තව කොටස් තියෙනවද? ඔව් තව කොටස් තියෙනවා. දැන් ඉරක් ගහලා වෙන් කරලා තව තියෙනවා. තව පහළට තියෙනවා. හරි. සර් ඔව්. මාත් ලියන්නද? ඒත් එපා දරුවෝ දැන් ඉතින් මේකේ මුල් ටික නැතුව ඔයා ලියාගෙන වැඩක් නැහැ. ඔයා අහගෙන ඉන්න. රෙකෝඩ් එක දැම්මට පස්සේ ඔයා ලියා ගන්න. YouTube ද දාන්නේ? ඔව් YouTube එකට දානවා. මේක මම දැන් මේ රෙකෝඩ් එක දාලා තියෙන්නේ. හරිද? ඔයා මේක අන්තිමට ලියාගෙන දැන් අහගෙන ඉන්න හොඳට. ඊට පස්සේ ලියාගෙන යන එකනේ. හරි. ඔන්න මේක යටින් ඉරක් ගහලා වෙන් කරා. වෙන් කරලා ඉවර වෙලා දැන් අපි මේකේ මාතය හොයන්න යනවා. මේවයි මාතය තියෙන්නේ. හරි? දැන් ඔන්න ඉරක් ගහලා වෙන් කරා. මේකේ මාතය හොයන්න යන්නේ. මාතය කියන්නේ දරුවෝ වැඩිම ඔන්න සංඛ්‍යාතය. වැඩිම සංඛ්‍යාතය ගත්තොත් ඔන්න 4. හැබැයි ඊට අදාළ මාතයක් නෑ. තියෙන්නේ පන්තියක්. එහෙනම් මේකට කියනවා මාත පන්තිය කියලා. එහෙනම් දැන් මාතයක් නෙවෙයි තියෙන්නේ මාත පන්තියක්. ඔන්න දැන් ඉරක් ගහලා වෙන් කරලා ලියන්න මෙතනින් මාත පන්තිය. ඕන්න මාත පන්තිය සමානයි වැඩිම වාර ගණන 4නේ. 4ට අදාළ පන්තිය තමයි 30 40. ඕන්න එහෙනම් 30 40. මාත පන්තියට කියනවා මොඩල් ක්ලාස්. හරිද? මාතේ කියන මොඩ් අගය පන්තිය ක්ලාස් මොඩර්න් ක්ලාස්. මොඩ් ක්ලාස් හෝ මොඩර්න් ක්ලාස් තමයි එන්න ඕනි. ඔය දෙකම හරි. පොඩ්ඩක් බලන්න අච්චු පොතේ මොඩ් ක්ලාස් හෝ මොඩර්න් ක්ලාස් කියලා ඇති. හරි. ඔන්න මාත පන්තිය. මේ පැත්තේ ඒ විදිහටම ගන්න මාත පන්තිය. ඔන්න පුතේ මේ පැත්තේ මාත පන්තිය වැඩිම වාර ගණන 4නේ. එහෙනම් 30 39. මාත පන්තිය. හරි. දැන් එයා ඉරක් ගහලා වෙන් කරන්න එතනින්. ඔන්න මාත පන්තියක් ඉවරයි. හරි. දැන් පුතේ අපි මධ්‍යස්ථය හොයන්න යන්නේ. හරිද? මධ්‍යස්ථය කියන්නේ හරි මැද තියෙන දත්තය. ඔන්න හරි මැද තියෙන දත්තය හොයන්න නම් අපිට මේ දත්තවල එකතු අරගෙන ඊට පස්සේ ඒක n ධන 1 ඔහොම අර හොයලා ගන්නවනේ. ඔන්න මම මේ ටික එකතුව ගන්නවා. 2යි 3යි 4යි 5යි 5යි 4යි 9යි 10යි 11යි. හරිද? 11යි 2යි 3යි 4යි 5යි 6යි 8යි 9යි 10යි 11යි. හරි නේ දත්ත 11යි තියෙන්නේ. හරි. දැන් 11ට එකක් එකතු කරලා දෙකෙන් බෙදලා වෙනියනේ ගන්න. කොහොම අරගෙන දැන් ඔන්න හිතන්නකෝ 11 ධන 1 12. 12 දෙකෙන් බෙදුවා 6යි. 6 වෙනිය. එතකොට 6 වෙනිය කොතනද? මෙතන පළවෙනිය දෙවෙනිය. මෙතන ඉන්න 5 වෙනියට එනවා. මෙන්න මෙතනනේ 6 වෙනිය. හැබැයි 6 වෙනියට අගයක් නෑ. තියෙන්නේ පන්තියක්. එහෙනම් දැන් මධ්‍යස්ථය නෙමෙයි මධ්‍යස්ථ පන්තිය. මාත පන්තිය වගේමයි මධ්‍යස්ථයක් නෑ. තියෙන්නේ මධ්‍යස්ථ පන්තියක්. ඕන දැන් ලියන්න මධ්‍යස්ථ පන්තිය ඊළඟට. මධ්‍යස්ථ පන්තිය. හරිද? මාත පන්තියෙන් පස්සේ මධ්‍යස්ථ පන්තිය. හරි අපි මධ්‍යස්ථ පන්තිය හොයාගමු. මධ්‍යස්ථ පන්තිය සමානයි n ධන 1 බෙදීම 2 වෙනියා මෙතන දත්ත තියෙනවා 3යි 4යි 5යි 5යි 4යි 9යි 10යි 11යි 11 ධන 1 බෙදීම 2 වෙනියා
12 බෙදීම 2 වෙනියා. ඊළඟට 12 බෙදීම 2 වෙනියා. 6 වෙනියා. ඕන 6 වෙනියා. හරි පුතේ බලන්න 6 වෙනියා කොතනද ඉන්නේ? පළවෙනිය දෙවෙනියා. තුන්වෙනියා හතරවෙනියා පස්වෙනියා. ඕන 6 වෙනියා. 6 වෙනියා මේකේ ඉන්නේ. එහෙනම් 6 වෙනියා 30 40 පන්තියේ ඉන්නේ. 6 වෙනි ඉන්නේ මොන පන්තියේද? 30 40 පන්තියේ. ඔන්න එහෙනම් එම නිසා මධ්‍යස්ථ පන්තිය ලියන්න එම නිසා මධ්‍යස්ථ පන්තිය. අන්තිමට ලියන්න එම නිසා මධ්‍යස්ථ පන්තිය. එම නිසා මධ්‍යස්ථ පන්තිය සමානයි 30 40 තමයි මධ්‍යස්ථ පන්තිය. හරි එහා පැත්තෙත් ওই විදිහටමයි මධ්‍යස්ථ පන්තිය හොයාගන්න. හරිද? මධ්‍යස්ථ පන්තිය සමානයි ඔන්න මධ්‍යස්ථ පන්තිය සමානයි එන්දන 1 බෙදීම 2 වෙනියා n දත්ත ගණන 11යි 11 ධන 1 බෙදීම 2 වෙනියා 12 බෙදීම 2 වෙනියා ඒ කියන්නේ 6 වෙනියා 6 වෙනියේ ඉන්නේ මොන පන්තියද බලන්න. දෙවෙනියා මෙතන 5 වෙනියට නිකන් ඉන්නවා 6 වෙනිය මේකේ. එහෙනම් 30 39 පන්තියේ තමයි පුතේ 6 වෙනිය ඉන්නේ. ඔන්න එහෙනම් මධ්‍යස්ථ පන්තිය. ඒ නිසා මධ්‍යස්ථ පන්තිය. ඒ නිසා මධ්‍යස්ථ පන්තිය 30 39 හරි. ඕන්න මධ්‍යස්ථ පන්තියක් ඉවරයි. ඒ කියන්නේ දරුවෝ මේ වගුව මෙතනින් ඉවරයි කියන එක. හරිද? ඔච්චරයි තියෙන්නේ. පරාසය මේකේ හොයන්න යන්නේ නැහැ. පරාසය උනත් හොයන්න පුළුවන්. ඒ කියන්නේ පරාසය අපි අතරින් අත්ත වලින් ගන්න ඕනේ. මේ වගුවෙන් උනත් පරාසය ගන්න පුළුවන්. ඒක ඔයාලට නැහැ. ඒක තියෙන්නේ මේ 10 වසරට ගියාට පස්සේ. හරිද? ඔන්න ඔච්චරයි 9 වසරට තියෙන්නේ. මේ ටික තමයි තියෙන්නේ. ඊළඟ දරුවෝ පොඩ්ඩක් අහගන්න මේ 10 වසරට ඕන වෙන දෙයක් මම 9 වසරේදී කියන්නම්. හරිද? මෙන්න මේ මධ්‍යස්ථ අපි දැන් අන්තිමට ගත්තේ මධ්‍යස්ථය. අන්න ඒක ගැන මධ්‍යස්ථ පන්තිය ගැන ටිකක් මම කියන්නම්. පොඩ්ඩක් අහගන්න. දැන් අපි මධ්‍යස්ථ පන්තියට ගත්තනේ මෙන්න හින්දා එක බෙදීම 2 වෙනියා 6 වෙනියා ඉන්න තැන මධ්‍යස්ථ පන්තිය සමානයි 30යි 40යි කියලා. ඕක දරුවෝ මේ 9 වසරේදී තමයි මධ්‍යස්ථ පන්තිය ගන්න. 10 වසරට ගියාම මධ්‍යස්ථය හොයනවා මේකේ. මේකේ මධ්‍යස්ථය හොයනවා. එතකොට මධ්‍යස්ථය හොයද්දී n ධන 1 බෙදීම 2 වෙනියා නෙවෙයි ගන්නේ. n බෙදීම දෙවෙනිය කියලා. හරිද? n බෙදීම 2 කියලා තමයි ගන්න. එකක් එකතු කරන්නේ නැහැ. මධ්‍යස්ථය හොයද්දී. හරිද? එතකොට මෙතන උනා දැන් කවුරු හරි ළමයි මේ මධ්‍යස්ථ පන්තියට n ධන 1 බෙදීම 2 වෙනියා ගන්න නැතිව n බෙදීම දෙවෙනියා කියලා ගත්තත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ එතකොට හැබැයි මේ එක මාරු වෙනවා. හරි? ඒ සමහර වෙලාවට මාරු වෙන්නත් ඉඩ තියෙනවා. වඩා හොඳයි මේක ගන්න එක. ඕක 10 වසරට ගියාට පස්සේ මේක ගන්නේ ඇයි කියන හේතුව මම කියලා දෙන්නම්. හරිද? මෙහෙම ගන්නේ ඇයි? දැනට මේක මතක තියාගන්න. හරිද? ඔන්න මධ්‍යස්ථ පන්තිය හොයද්දී නම් මේක තමයි ගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. මේකෙන් හරියටම එනවා. හරිද? 10 වසරට ගියාම ගන්නේ මේක. හැබැයි එතකොට හොයන්නේ මධ්‍යස්ථ පන්තිය නෙමෙයි මධ්‍යස්ථය.
තත්ත්ව සංඛ්‍යා විශාල වෙද්දී මධ්‍යස්ථය අපිට හොයාගන්න පුළුවන්. ඒකත් වගුවෙන් බෑ. ඒවට අපි අඳිනවා මෙහෙම සමුච්චි සංඛ්‍යාත වක්‍රයක් කියලා එකක්. අන්නේ වක්‍රයෙන් තමයි ඒව අරගන්නේ. 10 නෙමෙයි 11 වශයෙන්. හරිද? ඒ නිසා දැනට ඔය ඇති ඕන්න ඔතනින් මේක වෙන් කරලා තියාගන්න. එතකොට සර් 10 වසරට ගියට පස්සේ මේ එන්ඩන එක බෙදීම දෙක වෙනියා කියලා බැරි වෙලා හැල්ලුවොත් ලකුණු දෙනවද නැද්ද? එතකොට ඒක ලියන්නේ නැහැ. මම ඒක එතකොට ඔයගොල්ලන්ට මේව අමතක වෙනවනේ. ප්‍රශ්නයක් නැහැ. හරිද? ඒක අර වෙද්දි මේව අමතකයි. ආයි මුලින්ම මතක් කරන්න ඕනේ. එතකොට මම එහෙනම් දැන් උගන්වන්න දාලා කියලා දෙන්න. දැන් උගන්වන්න එපා සර් අමතක වෙනවා. ඉවරයි. පන්තිය හොයද්දි තමයි එන්ඩන එක බෙදීම දෙක වෙනිය කියලා ගන්නෙ. පන්තිය හොයද්දි. සර් උදේට නම් දාන්න එපා ක්ලාස් හොඳේ. හරි. රැට දාන්න පුදේට නම් දාන්න. හරි. රැට අවදි වෙන්න තරම් අමාරු. හරි. ඔන්න ওই ටික තමයි තියරි ටික. අපි එහෙනම් දැන් ගණන් ටිකක් හදමු. ගණන් හදද්දී තව වැඩේ තේරෙයි. ලියන්න මෙහෙම පළවෙනි ගාන. හරි. පුතේ ඉවරයි. පළවෙනි ගාන මෙහෙම ලියන්න. ඔව්. මං ඔයා දැන් කොහොමද ගණන් ටික ලියාගත්තද? මම ඔයාලට කියන්නම් කොච්චර ඉඩ යනවද කියලා. ඉඩ තියන්න පැති 2.5ක් වගේ. අර වගුවට ගිහිල්ලා තියෙනවා පැති 2.5ක් විතර. නේද? හරි. පැති 2.5ක් වගේ ගිහිල්ලා වගුවට ඒ ඉඩ තියලා ලියන්න පළවෙනි ප්‍රශ්නය. ඔන්න තියරි ඉවරයි. ළමයින් 50 දෙනෙකු ගණිත විෂයට ලබාගත් ලකුණු පහත දැක්වේ. හරි. ඔන්න දරුවෝ මම මේ ලකුණු ටික දෙන්නම්. ළමයි 50ගේ ලකුණු තමයි මේ දීලා තියෙන්නේ. හරි. කමාද දාලා ලියා ගන්න 59 65 57 76 70 53 62 52 51 42 55 62 53 37 61 48 54 58 68 52 42 56 40 49 64 54 58 38 68 56 51 33 75 73 56
52 40 54 55 56 59 45 56 57 56 65 43 48 63 51 හරි ඕන දත්ත සෙට් එක ලියා ගන්න. ඒකේ 73ට ඉහලින් කවුරුවත් නැහැනේ. හා 73 නේ වැඩිම තියෙන්නේ. ඊට එහා ඉන්නේ නැහැ නේ එකක්වත්. බලන්න අපි බලමු දැන් මෙතන දත්ත 50ක් තියෙද කියලා ගණන් කරන්න. 1 2 3 4 5 6 7 8 9 10යි 11 12 13 14 15 16 17 18 19 20යි 21 22 23 24 25 26 27 28 29යි 30යි 31 32 33 34 35 36 37 38 39යි 40යි 41 42 43 44 45 46 47 48 49යි 50යි 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168
33 34 35 36 37 50 අනේ දත්ත 50 ගානට තියෙනවා. ඔන්න දත්ත 50. හරි දත්ත 50ම ලියාගෙන ඉවර වෙලා රෝමි ලක්කම් 1 ඔන්න තේ දාන රෝමි ලක්කම් 1 මෙම දත්ත සමූහයේ අවම අගය හා උපරිම අගය මෙම දත්ත සමූහයේ අවම අගය හා උපරිම අගය මෙම දත්ත සමූහයේ අවම අගය හා උපරිම අගය රෝමි ලක්කම් 2 පරාසය රෝමි ලක්කම් 3 පන්ති ප්‍රාන්තර ගණන හතක් ලෙසගෙන පන්ති ප්‍රාන්තර ගණන 7ක් ලෙසගෙන පන්තියක තරම සොයන්න පන්ති ප්‍රාන්තර ගණන 7ක් ලෙසගෙන පන්තියක තරම සොයන්න රෝමි ලක්කම් 4 සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය ගොඩනගන්න රෝමි ලක්කම් 5 මාත පන්තිය හා මධ්‍යස්ථ පන්තිය සොයන්න මාත පන්තිය හා මධ්‍යස්ථ පන්තිය සොයන්න හරි ඕන්න ගාන හරිද ඔන්න දැන් අපි මේ ගාන හදන්න කලින් පුතේ මේ ගාන දීලා තියෙන්නේ මොකක් සම්බන්ධයෙන් ඡේදය කියවන්න මොකද දත්ත වර්ග දෙකයි සන්තතික විවික්ත දත්ත වර්ග දෙක නිසා මේ දත්ත වර්ග ඇතුළත් කරන්නේ මොන වගේ වගුවකටද කියන එක සලකා බලන්න හරි බලන්න මේ දත්ත දීලා තියෙන්නේ මොනවද ළමයි 50 දෙනෙකු ගණිත විෂයට ලබාගත් ලකුණු නේද ගණිත විෂයට ලබාගත් ලකුණු
කියන සන්තතික දත්තයක්ද විවික්ත දත්තයක්ද? විවික්තනේ. විවික්ත. එහෙනම් අපි විවික්ත දත්ත වගුවක් තමයි විවික්ත දත්ත සහිත වගුවක් තමයි පිළිගන්න ඕනේ. ඒ කියන්නේ අවසන් කරන තැනින් නෙවෙයි පටන් ගන්න ඕනේ. එකක් වැඩි කරලා තමයි පටන් ගන්න. හරි. ඔන්න දැන් අපි ඔන්න වගුවේ වර්ගය අඳුරගත්තා. එහෙනම් අදින්න ඕන විවික්ත දත්ත සහිත වගුවක්. ඒ වගේ එකක් තමයි අදින්න ඕනි. දැන් අපි බලමු මේකේ අහලා තියෙන රෝමි ලක්ෂණ එක උපරිමගේ අවමගේ අහනවනේ. ඒක හොයාගමු මුලින්ම උපරිමගේයි අවමගේයි බලන්න උපරිම මෙම දත්ත සමූහයේ අවමගය හා උපරිමගය. හරි අවමගේ මුලින්ම අහලා තියෙන්නේ අවම අගය. බලන්න අඩුම කීයද බලන්න තියෙන්නේ 37 33 30 කීයද 37 33 තියෙනවනේ 33 තියෙනවා ඔන්න 33. දැන් උපරිම අගය ගන්න. උපරිම අගය 76 උපරිම 73 මෙතන තියෙනවා ඊට වඩා 76. 76ද? උඩ 76 උඩම තියෙනවා. 76 උඩම තියෙනවා. හරි 76. ඕන දැන් රෝමි ලක්ෂණ දෙක පරාසය. පරාසය හොයාගන්න උපරිමගෙන් අවමගේ අඩු කරලා 76 33. 76 ඍණ 33 පරාසය ගන්න. 76න් 33ක් අඩු කරා 6න් 3ක් 3යි 7න් 3ක් 4යි 43යි. ඔන්න පුතේ පරාසය 43යි. හරි එහෙනම් මේ දත්ත තියෙන්නේ 43ක පරාසයක් තුල. හරි. ඕන්න ඒකත් හරි. දැන් ඊළඟට කියනවා මේ අපිට පන්ති ප්‍රාන්තර ගණන දීලා. දැක්කනේ? ගණන 7යි තරම අහනවා. ඔන්න එහෙනම් පන්ති ප්‍රාන්තරයක තරම. පන්ති ප්‍රාන්තරයක තරම හොයාගන්න ඕනේ. පන්ති ප්‍රාන්තරයක තරම. පන්ති ප්‍රාන්තරයක තරම සමානයි පරාසය වන 43 බෙදනවා පන්ති ප්‍රාන්තර ගණන වන 7න්. 7න් බෙදන්න දශම ගාණක් එයි. 43 7න් බෙදන්න 6යි දශම ගාණක් එයි. 6යි දශම කීයක් හරි බලන්න එයි 6 දශම ගාණක්. 1යි ගාණක් එනවනේ නේ. 1.5 හරි 1යි ගාණක් එනවා. ඕක ආසන්න වශයෙන් කීයද? 6.1 නම් ගන්නෙ වැඩි පැත්තට 7යි කියලා. ඕන්න වැඩි පැත්තට 7යි කියලා ගන්න. ආසන්න වශයෙන් 7ට. මොකද වැඩි පැත්තට තමයි ගන්නෙ. දැන් මෙයා වැටෙව්ව නම් හරිනම් 6 ඉන්න ඕනේ. ඒත් අපිට කියලා තියෙන වැඩි පැත්තට ගන්න කියලා. ඒ නිසා 7යි. ඔන්න පුතේ පන්ති ප්‍රාන්තරයක තරම 7යි. තරම 7ක් වෙන විදියට පන්ති ප්‍රාන්තර කීයක් ඕනිද? 7ක් ඕනි. තරම 7ක් වෙන විදියට පන්තිත් 7ක් ඕන. හරි? දැන් එහෙනම් අපි කීයද පටන් ගන්න ඕන? ඔන්න පටන් ගන්න තැන ඊළඟට කල්පනා කරනවා. දැන් මේකේ අඩුම 33 නේ තියෙන්නේ. එහෙනම් 33න් පටන් ගත්තත් කමක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. 33 තියෙනවා. අඩුම 33 තියෙනවා. 33න් පටන් ගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ. මම කියනවා. ඒ 33ත් අයි තියෙන්නේ පුතේ. 33 සිට කියලා නේ ගන්න. 33ත් අයි. එහෙනම් 33 දාගන්න පුළුවන්. ඔන්න එහෙනම් දැන් මම 33න් පටන් ගන්නම්. හරි. ඔන්න පන්ති ප්‍රාන්තර. පන්ති ප්‍රාන්තර ඊළඟට F සංඛ්‍යාත. ඔන්න වගුව. පස්සේ මේකට දික් කරගන්න ඕන වෙයි. අපි දැනට පන්ති ටික ගොඩනගා ගමු. අවමගේ 33යිනේ. ඒ නිසා 33න් මම පටන් ගන්නවා. අවමගේ 33 නිසා 33න් පටන් ගන්නවා. 33 ඉඳලා තරම 7යි. 7ක් එන්න ඕන. ඔන්න එහෙනම් 33 34 35 36 37 38 39 39ට හරි නේද සර් බෝඩ් එක බ්ලර් වෙලානේ බ්ලර් වෙලාද මම වෙන විදියක් නෑ දරුවෝ
සිග්නල් නෑ. එක ප්‍රශ්නයක් වෙන්න ඇති. මෙතන එහෙම වෙන්න විදියක් නෑ. එහෙමනේ. හරි. ඔන්න තරම 7ක් නිසා තරම 7ක් වෙන විදියට ගත්තම. අනිත් එක තමයි දරුවෝ මේක විවික්ත දත්තනේ. ඒ නිසා කොහොමත් මෙහෙමයි ගන්න. හරි? 33 ඉඳලා 39ට. ඇයි 33ත් අයිති 39ත් අයිති. වෙන විදිහට තමයි 7 ගන්නෙ. 33 34 35 36 37 38 39. විවික්ත දත්තයක් නිසා විවික්ත දත්ත සහිත වගුවක් නිසා මේ 33ත් අයිති වෙන්න ඕන 39ත් අයිති වෙන්න ඕනි. ඒ නිසා මෙහෙම ගත්තා. මේක බැරි වෙලාව සම්පතික දත්ත එකක් වුණා නම් 39 නෙමෙයි. එහෙනම් ගන්න කීයද? 40. එහෙනම් 33 ඉඳලා 40ට තමයි ගන්නෙ. ඇයි 40න් 33ක් අඩු කරලා නේද ගන්නේ 33 33 ඉඳලා ඇයි 33 සිට 40 දක්වා නේද 40 අයිති නෑ කියන්නේ අපි හිතන්නේ. 33 34 35 36 37 38 39 ඒතර 40 ගන්නෑ. හරිද? එතකොට ඒ විදියට. ඒක සම්පතික වුණා නම් පැහැදිලිද? දැන් අපි ගන්නේ විවික්තයක් නිසා 33 39 කියන දෙකම අයිති වෙන්න ඕන. එහෙනම් දෙකම අයිති වෙන විදිහට දත්ත 7ක් ගත්තා. 33 34 35 36 37 39. ඕන දැන් 39 නකම් අරන් තියෙනවා. ඊළඟ එක පටන් ගන්න විවික්තනේ. 39 නෙමෙයි ඊළඟ කීයද පටන් ගන්න ඕන? 40. ඔන්න එහෙනම් ඊළඟට පටන් ගන්න 40 විවික්ත එකක් නිසා. එකක් වැඩි කරා. 40න් පටන් අරගෙන 40 42 42 43 44 45 46. ඔන්න 46. එතකොට විවික්තය කියන්නේ මේ දශම සංඛ්‍යා තියෙන්න පුළුවන් ඒවටද? නෑ විවික්ත කියන්නේ පූර්ණ සංඛ්‍යාව විතරයි. හ්ම්. විවික්ත කියන්නේ පූර්ණ සංඛ්‍යාව. දැන් මේක මේ දීලා තියෙන ලකුණු ගණනක්නේ. ලකුණු ගණන කියන්නේ විවික්ත. ඒ නිසා තමයි මේ වගේ එකක් ගත්තේ. හරිද? ඕන්න දැන් ලකුණු ගණනක් නිසා පූර්ණ සංඛ්‍යාව විතරයි එන්නේ. ඒ නිසා මේ වගේ වගුවක් තමයි පිළියෙල කරන්නේ. අර අවසන් කරන තැනින් මේ පටන් ගන්න. ඊට එකක් වැඩි කරලා. ඕන්න 40 41 42 43 44 45 46 හතක් ආවා. ඊළඟට එක පටන් ගන්නවා 47න්. ඔන්න 47න් ඊළඟට පටන් ගන්න. හරිද? 47න් ඊළඟට පටන් ගන්න. පටන් අරගෙන 47 ඉඳලා 47 48 49 50 51 52 53. ඉවර වෙන්න ඕන 53. මොකද 53 ඉවර වෙන්නේ. හරි මට ඉඩ මදි නිසා මම මේක අතර ගන්නම් ඉතුරු ටික. පනස් තුන ඊළඟට පටන් ගන්නකොට 54යි. 54 54 55 56 57 58 59 60 ඊළඟට පටන් ගන්න 61. ඔක්කොම හතක් තියෙන්න ඕන. පන්ති 7යි තරම 7යි. පන්ති දැනට ලියලා 1 2 3යි 4යි. මේ පස්සේ දී ලියන්නේ. 61 62 63 64 65 66 67. 67. එහෙනම් පටන් ගන්න ඕන 68න් ඊළඟ. 68 69 70 71 72 73 74. 77. පන්ති 1 2 3යි 4යි 5යි 6යි. තා එකක් ඕන. 75න් පටන් ගන්න. 75 ඔන්න 75 76 77 78 79 80 81. හරි 81කින් ඉවර වෙන්න ඕනි. ඕන්න මෙතනින් ඉවරයි. හරි නේද? දැන් පුතේ දත්ත එකින් එක දාන්න ඕන. මේ තියෙන සංඛ්‍යා මේ පන්ති ප්‍රාන්තර මේ සංඛ්‍යාත. හරිද? දැන් එක සැරේ අපිට මේක දාන්න බෑනේ. ඒ නිසා මම මේක තාපොඩ්ඩක් මෙහෙට දික් කරගන්නවා. දික් කරගෙන අලුත් තීරුවක් ඇතුළත් කරනවා ප්‍රගණන ලකුණු කියන තීරුව. මේක අත්‍යවශ්‍ය නෑ. මේක දාගන්නේ අපේ පහසුවට. ප්‍රගණන ලකුණු තීරුවක් දාගන්නේ අපේ පහසුවට. හරි. ඔන්න දැන් මම
මේ දත්තේ කප මේකට දාගන්න. 59 කැපුවා. 59 දාන්නේ මොකටද? 54 60 තමයි 59 ඉන්නේ. ඔන්න එහෙනම් ප්‍රගණන ලකුණු තීරුවේ එක ඉරක් දාගන්න. මේක තමයි ප්‍රගණන ලකුණු තීරුව. ඕන්න ඉරක් දාගන්න. 65 පැන්සලෙන්ද සහිරි දාන්නේ ආ පැන්සලෙන්ද එහෙම ඉරි දාන්නේ පැන්සලෙන් දාගන්න. ඔව් පැන්සලෙන් දාගන්න. හරි සර් පැන්සලෙන් දාගන්න. ඔන්න 65. 65 මේකට එන්නේ. හරි ඔය විදිහට දාගන්න. ඊළඟට 57. 57. මෙන්න මේකට. 76. 76 මේකට. ඔය විදිහට ඇතුළත් කරගන්න. 70. 70 මේකට. 53. 53 මේකට දැක්කනේ. 53 මෙයාටයි තියෙන්නේ. 62 මෙයාට. මම මෙහි දාලා ඉවරදිලා. ආයෙත් 62 තියෙනවා. 51 ඊළඟට. මේකට. හරි මේ වැඩේ බෝඩ් එක දිහා බලන් කරන්න බෑ නේද? මේ වැඩේ බෝඩ් එක දිහා බලන් කරන්න බෑ. ඔයාලා තනියෙන් කරන්න ඕනේ. ඔන්න 51ක් දාලා ඉවරයි. 42 ඊළඟට. 42 මේකට 55 ඊළඟට 55 මේකට 62 මේකට 53 මේකට 37 මේකට 61 මේකට අපල දෙන්න මම 48 මේකට 54 මේකට 58 මේකට 68 මේකට 52 මේකට හරි වැඩේ කරගෙන යන්න ඔහොම හතලිස් දෙක ඕවන පුතේ 42 මේක දාන්නම් 56 මේකට 40 මේකට 49 මේකට 64 මේකට 54 මේකට 58 මේක තමයි 38 මේකට 68 මේකට 56 මේකට 51 මේකට 33 මේකට 65 මේකට
73 ඊට 56 මේක තමයි ගාන තියෙන්නේ 52 ඊට 40 මේකට 54 මේකට 55 මේක තමයි 56 මේක තමයි 59 ඒත් ඒක තමයි 45 මේකට 56 මේක තමයි 57 ආය 56 ඒවා සෑහෙන්න තියෙනවා නේ 65 ඔව් දරුවෝ හතරක් එකතු වුණාමනේ කපන්නේ නේ. ඔව් පස්වෙනි එක තමයි කපන්නේ 65 43 48 63 51 හරි ඕන්න මම සම්පූර්ණ කරගත්තා මෙතන ඇවිල්ලා තියෙනවා 3ක් මෙතන 5 1යි 6යි මෙතන 10යි මෙතන 5යි 10යි 15යි 16යි 17 5 9යි මෙතන 4යි මෙතන 1යි බලන්න හරියද කියලා ඔයගොල්ලන්ටත් මෙහෙමද බලන්න ආවේ වැරද්දක් තියෙනම් කියන්න කොහේ හරි
හරිද? ඕන්න දරුවෝ ඔයගොල්ලන් මේක ඉවර ළමයි. ඊළඟට අහලා තියෙන්නේ මාත පන්තිය වැඩිම වාර ගණන. ඕන්න දරුවෝ වැඩිම වාර ගණන තියෙන්නේ 17. ඊට අදාළ පන්තිය 54 60. ඕන්න මාත පන්තිය එහෙනම් 54 60. මාත පන්තිය. හරිද? ඊළඟ මධ්‍යස්ථ පන්තිය අහනවා. මැද මධ්‍යස්ථ පන්තිය. ගන්න දත්ත ටික එකතු කරගෙන ඔක්කොම 50යිනේ. ඔක්කොම දත්ත 50ක් වෙනවා. 50 ධන 1 බෙදීම 2 වෙනියක් කියලා අරගෙන සුළු කරලා ගන්න. මධ්‍යස්ථ පන්තිය හොයන්නවා. මෙන්න මධ්‍යස්ථ පන්තිය. n ධන 1 බෙදීම 2 වෙනියා. ඒ කියන්නේ 50 ධන 1 බෙදීම 2 වෙනියා. 50ට එකක් එකතු කරලා දෙකෙන් බෙදනවා කියන්නේ 50 දෙකෙන් බෙදන්නකො 25. 25 මාර. ඕන නිකම්ම ගන්න පුළුවන් 25 මාර වෙනිය කියලා. ඒක කොහොමද දන්නවද ගත්තේ? 50 දෙකෙන් බෙදුවා 25යි භාගයයි. 50 මාර වෙනිය. sorry 25 මාර වෙනිය. හරියට 50 දෙකෙන් බෙදුවා 25යි ඉතින් මෙයා භාගයයි 25 මාර වෙනිය. ඕන. 25 මාර වෙනිය හොයන්න ඕනේ. ඔන්න දරුවෝ 25 මාර වෙනිය. ඉන්නේ මොන පන්තියද? එම නිසා මධ්‍යස්ථ පන්තිය. එම නිසා මධ්‍යස්ථ පන්තිය. හරි. මධ්‍යස්ථ පන්තිය. ඔන්න මෙන්න මේ වෙලාවේදී තමයි යෝග පොඩ්ඩක් බලපාන්නේ දත්ත සංඛ්‍යාව. දැන් ඉස්සෙල් එක නම් දරුවෝ ඔත්තේනේ. මේක ඉරට්ටේ වෙලාවේදී මේ එකක් එකතු කරා මාරක් ආවනේ. ඔය හදිසියවත් පන්තියක ඒ කියන්නේ සීමාවකට ආවොත් 25 මාර වෙනිය කියන එක හරියටම එකතුව 25ක් වෙලා 25 මාරට ආවොත් මේ අන්න ඒ වෙලාවේදී තමයි අර n බෙදීම දෙක කතාව බලංගු වෙන්නේ මේ වෙලාවේ. හරිද? අපි බලමු ඒක. දැන් 25 මාර වෙනිය කියන එක මේ පරාසයක් ඇතුළට ආවොත් කිසි ප්‍රශ්නයක් නැහැ. අර ධාරයකට සෙට් වුණොත් අන්තිමට කෙලවරකට ආවොත් එහෙම. අන්න එහෙම වුණොත් තමයි මේ ඕකේ 25 මාර වෙනිය ගැන හිතන්න එපා. එතකොට මාර අයින් කරන්න මාර අයින් කරලා 25 වෙනිය කියන එක හිතන්න එතකොට. හරිද? අන්න ඒකයි මම කිව්වේ මේක n ධන 1 බෙදීම දෙවෙනිය ගත්තත් ප්‍රශ්නයක් නැහැ. n බෙදීම දෙවෙනිය ගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඕක මෙහෙම වුණා නම් ගොඩක් හොඳයි. ඒ කියන්නේ මෙහෙමයි. දත්ත සංඛ්‍යාව ඔත්තේ වෙන වෙලාවේදී n ධන 1. ඉරට්ටේ වෙන වෙලාවේදී n බෙදීම 2. හරි? දත්ත සංඛ්‍යාව ඔත්තේ වෙද්දී එකක් එකතු කරන්න ඉරට්ටේ වෙද්දී එකක් එකතු කරන්නේ නැතුව ගන්න. එහෙම ගත්තනම් මේ වගේවට හොඳයි. හොඳ මේ වගේ ව්‍යාප්ති වලට අරවට මේ හරම ගන්න. අරවට කොහොමත් n ධන 1මයි. හැබැයි මේ જાතිය ව්‍යාප්ති. ඒ කියන්නේ සමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති වලට විතරක් මේ ඉරට්ටේ දැන් දත්ත සංඛ්‍යාව ඉරට්ටේ 50යි. එතකොට 50 බෙදීම 2 25 වෙනිය. 25 මාර නැතුව 25 වෙනිය කියන එක කියවනම් ගොඩක් හොඳයි. ඔන්න අපි බලමු කමන්නේ 25 මාර වෙනිය ගත්තා. ඒකේ ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ හොඳේ. ඕගොල්ලන්ට එහෙම දාර වලට ගිහිල්ලා يعني අන්තිම කෙලවරට යන්නේව දෙන එකක් නැහැ ඔයාලට. හරිද? අපි බලමු මේක 25 මාර. ඕන්න මෙතන 3යි. මෙතන 6යි. 3යි 6යි ඔක්කොම 9යි. 10යි 19යි. මෙතන ඉන්න 19 වෙනිය. ඕන්න 19යි. මෙතන ඉන්නවා 19 වෙනියගෙන් පස්සේ 20 වෙනියක් මෙතන එහෙනම් 25 වෙනිය 25 මාර වෙනිය ඔක්කොම මෙතන නෙදින්. එහෙනම් වැඩේ හරි. මෙන්න 54 60. දැක්කනේ ගානට ඒව මැදට එන විදියට දීලා තියෙනවා. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. අර ධාර සෙට් වෙන විදියට දීලා නැහැ. ඒ කියන්නේ ධාර සෙට් වෙනවා කියන්නේ මොකද්ද? 6යි 3යි 9යි 10යි 19යි. ආවනම් අපිට 19 මාර වෙනිය කියලා. 19 මාර. එතකොට දරුවෝ මෙතෙන්ට වෙනකන් 19යි 19 මාර ඉන්නවනේ. මේකෙන් හැබැයි ගන්න එතකොට මේක නෙමෙයි මේක කියලා. හරි. ඒකයි මම කිව්වේ අර අගිස්ස අන්තිම කෙලවර සෙට් වෙන විදියට එන එකක් දෙන එකක් නෑ ඔයාලට. හරිද? ඔයාලට හරියට මැදට එන ආගයක් දෙයින් දැන් මම දීලා තියෙන්නේ 25 මාර්ක් ප්‍රශ්නයක් නෙවෙයි. 10යි 6යි 3යි 19යි 19යි මෙතන එතන මෙතෙන් දෙනකම් ඉන්නවා 19 වෙනියට.
20 වෙනිය මෙතන 20 වෙනියත් මෙතන 25 වෙනියත් මෙතන. ඇයි 20 වෙනියේ ඉඳලා 37 වෙනිය වෙනකම් මේක ඉන්න ඕනේ. ඒ නිසා 25 මාරක් මේක ඉන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ඔන්න මධ්‍යස්ථ පන්තිය 54 60. හරි නේද? දැන් ඔන්න ළමයිට ටිකක් වැඩේ තේරෙන්න ඇති මේ සම්බන්ධ මේක ටිකක් දැන් ඔන්න වැඩේ තේරෙන්න ඇති. හරි. ඊළඟට තව ගණන් තමයි හදන්න තියෙන්නේ. මම ඔයාලට ගණන් තව ගණන් තියෙනවා 1 2 ගණන් 2ක් 3ක් වගේ තියෙන්නේ. මේ ගණන් ටික හෙට හදන්නේ නැහැ ඉරිදට හදන්නම්. හරිද? ඊළඟ ඉරිදට හදන්නම්. දැන් හෙට දරුවෝ 10 වසර පටන් ගන්නවා. හරි නේද?